Okay, students, today we are going to learn about the lesson of bail. Now, bail is, we can consider, is one of the most important areas in the criminal procedure subject, because if we take for the last 5 to 6 years, there will be a no question paper which was prepared without a question from the bail, right? එනිසා අපි අන්තිම අවුරුදු 5 අවුරුදු 6 අපි අනිවාර්යයෙන්ම ගත්තොත් එහෙම අන්තිම papers 8 ගත්තොත් එහෙම මේ හැම එකේදීම ඔයාලා ඇනලයිස් කරලා බලනකොට පේනේවි අනිවාර්යයෙන්ම බේල් වලින් ප්‍රශ්නයක් අහලා තියෙනවා නිසා. එක ප්‍රශ්නයක් අඩුම තරමේ සමහරලාට පේපර් එකේ ප්‍රශ්න දෙක තුනක් මික්ස් වෙලත් අහලා තියෙනවා. ඒ නිසා බේල් කියන පාඩම ඉතාමත් වැදගත් ෆයිනල් ඉයර් එක්සැමිනේෂන් එකට. Right. So as a startup, in order to define what is meant by the term bail, there is no statutory definition to this particular term. So therefore we have to refer to certain case laws, whether in which cases where the term has been defined. In the Kanapati versus Jayasinghe, in this recorded case, define the bail as the release or setting at liberty of a person arrested or imprisonment, either on his own recognizance or upon others becoming sureties for his appearance in a future date. මේ ඩිෆිනිෂන් එක බලුවොත් එහෙම බේල් එකක තියෙන හැම වැදගත් එලිමන්ට් එකක්ම මේකේ සඳහන් වෙලා තියෙනවා. බේල් එකේදී සිද්ධ වෙන්නේ කෙනෙක්ව රිලීස් කිරීමක්, එහෙමත් නැත්නම් කෙනෙක්ගේ ලිබර්ටි එක, ඒ කියන්නේ නැවතත් එයාව අත්අඩංගුවට ගත්ත නම් ඒක නැති කිරීමක්. කොහොම පුද්ගලයන්වද දැන් මම කිව්වාගේ අත්අඩංගුවට ගත්ත ඇරස් කරපු හරි ඉන්ප්‍රිසන් කරපු හරි පර්සන් කෙනෙක්ව නිදහස් කිරීමක්, එහෙමත් නැත්නම් එයාව රිලීස් සෙටින් at ලිබර්ටි, right? අර සිරගත කරලා තියෙන එයාව රාමුවකට කොටු කරලා තියෙන දේ නැති කරලා එයාට නිදහස ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක දෙන්නේ යම් කන්ඩිෂන් එකක්. either on his own recognizance, එයාටම පුළුවන් අප ගන්න, එහෙමත් නැත්නම් අප කරුවෙක්ගේ sureties, අප කරුවෙක් පත් වෙනවා, right? මෙයා ආවේ නැත්නම් අපි අප වෙනවා, මෙයාව උසාවියට අරන් එනවයි කියලා ඉදිරි දිනයකදී for his appearance in a future day. So they are making a surety that they will make sure that this particular person will be appear on this particular date, on the future date, right? එයාලා ගැරන්ට් වෙන එක තමයි, එයාලගේ ගැරන්ට් එක මත ඔන්න අර පුද්ගලයාව රිලීස් කරනවා, එහෙමත් නැත්නම් setting at liberty ආව නිදහසේ ගමන් කරන්න අවස්ථාව ලබා දෙනවා. So that is the idea of bail, and this has been defined in this Kanapati versus Jayasinghe. I took some time to discuss about this definition. You don't need to by heart this term, but yet that will give an idea about what is meant by bail. Main statutory provisions for bail is the Bail Act number 30 of 1997. So the Bail Act is the most important statutory legislation with regard into the bail, and there are provisions from the Criminal Procedure Code as well, but the main statutory provision is Bail Act. Guiding principles of the Bail Act, section 2. Granting of bail shall be the rule, and that the refusal to grant bail will be the exception. This is very important. ඕනම අවස්ථාවකදී ජෙනරල් රූල් එක තමයි අප ලබා දීම, බේල් එකක් දෙන එක තමයි ජෙනරල් රූල් එක. සුවිශේෂී අවස්ථාවලදී තමයි බේල් එකක් රිෆියුස් කරන්නේ. මේ ඔය අප ලබා දීම කියන එක මේ සමාජයේ නීති සම්බන්ධයෙන් දැනුවත්භාවයක් නැති, ඒක හරියට දන්නේ නැති වුණාමත් කෙනෙක්ව අත්අඩංගුවට ගත්තම අපි කියමුකෝ දේශපාලඥයෙක් හෝ වේවා, ප්‍රසිද්ධ චරිතයක් හෝ වේවා, යම් අපරාධයක් කරාම ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තම බේල් ලබා දුන්නම, අප ලබා දුන්නම ඒක නිදහස් කිරීමක් විදිහට තමයි ගොඩක් අය සැලකන්නේ. නමුත් ඒක නිදහස් කිරීමක් නෙමෙයි. බේල් ඇක්ට් එකේ සරලව සඳහන් වෙන කාරණාව තමයි බේල් ලබා දීම තමයි ජෙනරල් රූල් එක. ඕනම අවස්ථාවකදී බේල් ලබා දෙන්න ඕනේ. අප නොදී ඉන්න හේතු තිබුණොත් විතරයි බේල් ලබා දීම රිෆියුස් කරන්නේ, අප ලබා දීම රිෆියුස් කරන්නේ. So keep that in your mind. මොකද ගොඩක් සිනාරියෝස් ඔයාලට දෙනවා. එතකොට මේ සෙක්ෂන් 2 කියන එක තාමත් වැදගත් වෙනවා. අප ලබා ගන්න පුළුවන්ද බැරිද කියන එක ඩිසයිඩ් කරනකොට ඔයාට මේ සෙක්ෂන් 2 තාමත් වැදගත් වෙනවා උත්තරේට වගේ ෆ්ලෝ උත්තරයක් හදාගන්න එකට. Right? Section 27 of the Bail Act, if any inconsistence lays between this Code of Criminal Procedure Act and any other written law, the Bail Act
the provisions of the Bail Act shall be prevail. Then section 27 කියනවා මම කියවනේ Bail Act එක තමයි main statutory provision එක. ඊට අමතරව criminal procedure code එකකිනුත් සමහර provisions තියෙනවා අනිකුත් laws වල තියෙනවා. එතකොට මේ දේවල් අතර laws දෙකක් අතර conflict එකක් ඇති වුණොත් inconsistency එකක් ඇති වුණොත් එහෙම එවැනි අවස්ථාවකදී Bail Act එක prevail වෙනවා. අන්න ඒ නිසා තමයි කිව්වේ main statutory provision එක වෙන්නේ Bail Act එක කියලා. යම් offense එකක් සම්බන්ධයෙන් bail ලබා දීම සම්බන්ධයෙන් laws දෙකක් conflict වෙනවා නම් the prevailing law is the Bail Act, right? Section 3 subsection 2 of the Bail Act, where there is a reference in any written law to provisions of the Code of Criminal Procedure Act relating to bail, such reference shall be deemed with effect from the date of commencement of the Bail Act to be reference to the corresponding sections of the Bail Act, right? එතකොට අර contrary වෙන විදිහට හැම එකක්ම inconsistent කරන්නේ නැහැ. සමහර වෙලාවට Code of Criminal Procedure Act එක මොකද Code of Criminal Procedure Act එකේ තමයි සම්පූර්ණයෙන්ම criminal procedure සඳහන් වෙන්නේ. එතකොට ඒකේ තියෙන provisions එක්ක තමයි Bail Act එකත් යන්න ඕනේ. හැබැයි bail එක සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුණොත් එහෙම එවැනි අවස්ථාවකදී අනිවාර්යයෙන්ම Bail Act එක main provision එක වෙනවා, main law එක වෙනවා කියන එක තමයි මේ section දෙක යටතේ අපිට ගන්න පුළුවන් idea එක. right. ඊට පස්සේ වැදගත් කාරණාවක් තියෙනවා මේ section 3 සම්බන්ධයෙන්. section 3 වල ගත්තොත් එහෙම English version එක සහ සිංහල version එක ගත්තම මේ version දෙකේ යම් වෙනසක් conflict එකක් ඇති වෙලා තියෙනවා. right? There's a conflict in the English and Sinhala versions of the Bail Act. But as you know, as you have learned for the interpretation law, whenever there is a conflict arises between the two languages where it has been drafted, Sinhala text shall be prevail. So therefore, the Sinhala text will be the applicable one since there is a contravention between or conflict between the English version and the Sinhala version, right? Okay, now let me see what is the conflict that arises between these two English version, these two versions, in the English version and the Sinhala version, right? Section 3 කියනවා English version එකේදී Bail Act does not apply to a person suspected, accused of having committed an offence, Prevention of Terrorism Act, emergency regulations, and this is the contravening one, right? Part C is the conflicting one, which the Sinhala version. Then මේක කියනවා English version එකේ Bail Act එක apply වෙන්නේ නැහැලු Prevention of Terrorism Act එකට, emergency regulations එකට, public security ordinance එක යටතේ හදන emergency regulations වලටත් apply වෙන්නේ නැහැලු. ඒ වගේම any written law which makes express provision regarding granting of bail where suspect is accused of having committed an offence under that law, right? මෙතන කියනවා Bail Act එක apply වෙන්නේ නැහැලු වෙනත් ඕනෑම නීතියකින් any written law which makes express provision regarding the granting of bail අප දෙන්න ඕනේ කියලා වෙන ඕනම law එකකින් දක්වලා තියෙනවා නම් expressly specifically දක්වලා තියෙනවා law එකේ අන්න එහෙනම් Bail Act එක apply වෙන්නේ නැහැ කියලා කියනවා. ඕක තමයි English version එකේ කියන්නේ. එකක් Prevention of Terrorism Act එක Bail Act එකට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ Prevention of Terrorism Act එක යටතේ කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් එයාට Bail Act එකේ විදිහට අප ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Because section 3 specifically says it armed Prevention of Terrorism Act. Okay? Right? ඉතින් අපිට උදාහරණයක් විදිහට Offences Against Public Property Act එක ගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ English version එකේ කියනවා any written law. ඕනම written law එකකින් දක්වලා තියෙනවා නම් bail ලබා දෙන්න ඕනේ මේ offense එකට කියලා. ඒ සම්බන්ධයෙන් Bail Act එක apply වෙන්නේ නැහැ කියන එක තමයි English version එක කියවනකොට එන idea එක. හැබැයි Sinhala version එකේ කියනවා Bail Act does not apply to Prevention of Terrorism Act, to emergency regulation, and the third parties where any other law provides for the granting of bail for an offence committed under Prevention of Terrorism Act and emergency regulations. So it has limited the scope, right? Then English version එකේ කියන්නේ any written law. එතකොට ඕනම offence එකක් සම්බන්ධයෙන් ඒ අදාළ නීතියේ bail ලබා දීම granting bail කියන එක bail ලබා දෙන්න ඕනේ කියලා කියනවා නම්
බේල් ඇක්ට් එක ඇප්ලයි වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි සිංහල version එක කියනකොට වෙන්නේ Prevention of Terrorism Act එකේ හරි emergency regulations යටතේ හරි offense එකක් වෙනවා නම් ඒ නීතින් යටතේ offense එකක් වෙන එකක් සම්බන්ධයෙන් වෙනත් law එකක් තියෙනවා නම් බේල් ලබා දීම සම්බන්ධයෙන් අන්න ඒ වගේ laws වලට බේල් ඇක්ට් එක ඇප්ලයි වෙන්නේ නැහැ කියලා. right? සරලම අදහස විදිහට ගත්තොත් එහෙම මෙතනදී සිංහල version එකට අනුව බේල් ඇක්ට් එක අයිති වෙන්නේ නැත්තේ Prevention of Terrorism Act එක යටතේ වැටෙන offenses වලට emergency regulations යටතේ suspect කෙනෙක් accused කෙනෙක් arrest කරොත් හරි remand කරොත් හරි අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි ඒ වගේ අවස්ථාවකදී මේ බේල් ඇක්ට් එක ඇප්ලයි වෙන්නේ නැහැ කියන එක තමයි සිංහල version එකේ කියවම වෙන idea එක. right? ඔන්න ඕක තමයි contravening එක. ඒතර මේ contravening conflict එහෙම නැත්නම් මේ contravening situation එකට අපිට ගන්න පුළුවන් remedy එක තමයි සිංහල version එක prevail වෙන නිසා අපි final conclusion එකක් ඉදර ගන්නේ section 3 එකේදී මේ සිංහල version එක තමයි අපි හරි version එක ඉදර පිළිගන්නේ. right? okay. So in AG versus Tilanga Sumatipala case, are the provisions of the Code of Criminal Procedure Act regarding bail repealed with the introduction of the Bail Act? No, it doesn't. Right? දැන් අර මම කලින් කිව්වා වගේ Code of Criminal Procedure Act එකේ සඳහන් වෙලා තියෙනවා bail ලබා දීම සම්බන්ධයෙන් procedure එක. bail වලට applicable වෙන provisions වගේ. මේ provisions bail act එක introduce කරාට පස්සේ bail act එක ආවම repeal වෙනවද කියන එක තමයි මේ AG versus තිලංග සුමතිපාල case එකේදී කතා වෙන කාරණාව. එතනදී Supreme Court එකෙන් කියනවා no bail act එක ආවා කියලා criminal procedure code එකේ තියෙන bail එක සම්බන්ධයෙන් තියෙන provisions repeal වෙන්නේ නැහැ. හැබැයි contravening එකක් ආවොත් එහෙම conflict එකක් ආවොත් එහෙම statutory provision එක වෙන්නේ bail act එක නිසා primary legislation එක වෙන්නේ bail act එක නිසා bail act එක prevail වෙනවා කියන එක අර අපි කලින් කිව්වා. ඉතින් ඒ අරුණම් පස්සේ provisions repeal වෙන්නේ නැහැ. ඒවත් bail act එකත් එක්කම apply වෙනවා. right? okay. then ඊට පස්සේ අපි ඉගෙන ගන්න ඕන කාරණාව තමයි bailable and non-bailable offences කියන්නේ මොනවද කියලා. මොන offences වලටද bail ලබා දෙන්නේ මොන offences වලටද අප ලබා දෙන්න බැරි කියන කාරණාව. මේක determine කරගන්නේ කොහොමද? Now these two terms has been defined in the section 2 of the Code of Criminal Procedure Act. Bailable offence is defined as it means an offence shown as bailable in the first schedule or which is made bailable by any other law for the time being in force. And non-bailable offence means any other offence. Bailable කියන එක තමයි define කරලා කියනවා. Criminal Procedure Code එකේ first schedule එකේ bailable කියලා සඳහන් වෙලා තියෙන offences bailable offences. ඒ වගේම Criminal Procedure Code එකේ first schedule එකේ නැති වුණොත් වෙනත් නීතියකින් bail ලබා දෙන්න පුළුවන් offense එකක් කියලා කියනවා නම් which is made bailable by any other law, then those offences are also bailable offences. ඔය bailable category එකට වැටෙන්නේ නැති අනිකුත් සේරම offences non-bailable offences. right? then first schedule එකේ columns ගොඩක් තියෙනවා. අපි ඔය කතා කරානේ jury trial court එක determine කරගන්න ඒවා. ඊට පස්සේ cognizable offence then uncognizable offence මේ හැම එකම තියෙන්නේ first schedule එකේනේ. bail එක ගත්තම first schedule එකේ අපි බලන්න ඕනේ column number 5. එතකොට column 5 එක බැලුවම අදාළ offence එක අපි decide කරගෙන ඉවර වෙලා column 5 එකේ ඉඳලා අදාළ offence එකේ section එක යටතේ ඊට පස්සේ අපි බලනවා මේ column 5 එක යටතේ bailable ද non bailable කියලාද තියෙන්නේ කියලා. right? if under this column 5 of the first schedule under that particular offence if it is written as bailable then that is a bailable offence, and if it is written as non-bailable then for that offence the bail cannot be granted. right? So section 4 is about a person suspect or accused of committing a bailable offence is entitled to be released on bail. අර column 5 එකේ බැලුවන් පස්සේ එයා bailable නම් එතන සඳහන් වෙලා තියෙන්නේ. ඒ offence එකට අප දෙන්න පුළුවන් වරදක් නම් then according to section 4 that particular person should be released on bail. නිදහස් කරන්න ඕනේ අප මත. රිලීස් කිරීමක් නෙමෙයි අප මත නිදහස් කිරීමක් වෙන්න ඕනේ.
In Pathirana versus OIC Nitambur, where accused is suspected of committing a bailable offence, he is entitled as of right to be released on bail at any stage pending trial. An order of remand in such circumstances is an illegal order. අප දෙන්න පුළුවන් වරදක් සම්බන්ධයෙන් එයාව රිමාන්ඩ් කරන්න උත්සාහ කරනවා නම් ඒ රිමාන්ඩ් කරන්න දෙන ඕඩර් එක ඉලීගල් ඕඩර් එකක් කියලා කියනවා. මොකද ප්‍රොවිෂන් එකේ ස්පෙસિෆිකලි කියනවා බේලබල් ඔෆෙන්ස් එකක් නම් ඒතර බේලබල් ඔෆෙන්ස් එකක්ද කියන එක ඩිටර්මයින් කරගන්න පුළුවන් වෙන්නේ කොලම් 5 එක දිහා බලලා. කොලම් 5 එක දිහා බලලා බේලබල් ඔෆෙන්ස් එකක් කියලා අයිඩෙන්ටිෆයි කරගත්තොත් එයාව සෙක්ෂන් 4ට අනුව රිලීස් කරන්න ඕනේ. right? Section 5 is about, subject to the provisions of Section 13, a person suspected, accused of an unbailable offence can be released on bail at any time at the discretion of the court. ඕනම අවස්ථාවකදී අධිකරණයේ අභිමතය පරිදි කෝට් එකේ ඩිස්ක්‍රිෂන් එක අනුව කෝට් එකට පුළුවන් යම් පුද්ගලයෙක්ව රිලීස් කරන්න අප මත. Release on bail. Okay. Now we are going to discuss about granting bail to a suspect when a bailable offence is being investigated by police. Right? අහලා ඇති පොලිස් අප ලබා දෙනවයි කියන එක අධිකරණයෙන් නැතුව යම් අවස්ථාවලකදී ඉන්වෙස්ටිගේෂන් එක කරන පොලිසියට පුළුවන් ඒ අදාළ පුද්ගලයාට බේල් ලබා දෙන්න. Now this is the most important section with regarding here is section 6. When a bailable offence is being investigated by police, OIC need not forward suspect to magistrate to release him on bail. Then police යම් මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් මුලින්ම කම්ප්ලේන් එකක් දැම්මම පොලිසිය විසින් ඒ කම්ප්ලේන් එකට අදාළව සැකකරුවන් ඉන්නවා නම් ඔවුන් අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගත්තම ඊට පස්සේ බලනවා මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයාට අප ලබා දෙන්න පුළුවන්ද අප ලබා දෙන්න බැරිද කියලා. එතකොට ඒක බලන විදිහ දැන් මම කලින් කිව්වා කොලම් 5 එක දිහා බැලුවා bailable ද non bailable ද කියලා බැලුවා. එතකොට section 4 එකේ කියනවා bailable නම් කෝට් එක විසින් යව රිලීස් කරන්න ඕනේ කියලා. හැබැයි පොලිස් ඉන්වෙස්ටිගේෂන් එකක් යන ඔෆෙන්ස් එකක් නම් ආයේ අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ නැහැ අප ලබා ගන්න. පොලිසියට පුළුවන් bailable offense එකක් නම් ඒ අදාළ පුද්ගලයාව bail එකක් මත රිලීස් කරන්න. OIC can release suspect from custody on a written undertaking and must order the suspect to appear before magistrate on a given date. OIC must release suspect within 24 hours of the arrest or surrender. ඒ අදාළ පුද්ගලයා අධිකරණයට පොලිසියට බාර වුණත් ඒ පුද්ගලයාව ඇරෙස්ට් කරගෙන ආවත් අත්අඩංගුවට ගෙන ගාවත් පැය 24ක් ඇතුළතදී ආව බේලබල් ඔෆෙන්ස් එකක් යටතට නම් ඇරෙස්ට් කරලා හරි සරෙන්ඩර් වෙලා ඉන්නේ. ඒ පුද්ගලයාව රිලීස් කරන්න ඕනේ අප මත. හැබැයි written undertaking එක ලිඛිතව යාගෙන අරගෙන ඒ වගේම ඉදිරි නඩු දිනේදී future date එකකදී අධිකරණයේදී පෙනී ඉන්නවා suspect to appear. right? ඒ සම්බන්ධයෙන් written undertaking එකක් කරන් එයාට කියලා අනිවාර්යයෙන් මේ දවසේදී ඉදිරිපත් වෙන්න ඕනේ කියන ඒ condition එක මත OIC ට පුළුවන් එයාව release කරන්න release on bail. right? The proviso is if OIC, proviso to the section 6, if OIC thinks that the public reaction to the alleged offence being investigated is likely to give a rise of breach of peace, the OIC must produce suspect before magistrate and obtain an order. right? දැන් සමහර අවස්ථා තියෙනවා දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තාම මේක එච්චර මිනිසුන්ට දැන් ලොකු කාරණාවක් බවට පත් වෙන්නේ නැහැ පබ්ලික් පීස් එකට පබ්ලික් ඕඩර් එකට බලපෑමක් ඇති වෙන දේවල් නෙමෙයි. නමුත් සමහර පුද්ගලයන් ඇරෙස්ට් කරාම සමහර පුද්ගලයන් සරෙන්ඩර් වුණාම එතන එක නිවුස් එකක් බවට පත් වෙනවා. ඒක මිනිස්සුන්ට වැදගත් දෙයක් බවට පත් වෙනවා. මිනිස්සු කුපිත වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී යම් පුද්ගලෙක්ව ඇරෙස්ට් කරලා එයාව රිලීස් කිරීමත් එක්ක යම් කලබලකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් නම් අන්න එවැනි අවස්ථාවකදී පොලිසිය අර ඒ ඔෆෙන්ස් එක බේලබල් ඔෆෙන්ස් එකක් වුණත් අර පොලිස් සැප ලබා දීමක් කරන්නේ නැතුව පොලිසියට පුළුවන් breach of peace. මොකද පොලිසිය එස්ටැබ්ලිෂ් කරලම තියෙන්නේ මහජන සාමය ආරක්ෂා කරන්න. right? ඉතින් ඒ නිසා ඒකට බාධාවක් නොවන විදිහට මෙයාව රිලීස් කරොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා රිස්ක් එකක් තියෙනවා නම් පොලිසියට පුළුවන් එයාව මැජිස්ට්‍රේට් කෝට් එකට ඉදිරිපත් කරලා මැජිස්ට්‍රේට් කෙනෙක් කියන දෙයකට අනුව අප ලබා දීම හෝ නොදීම සිද්ධ කරන්න. right? So that is mentioned under the section, the proviso to the section 6.
Then section 7 and section 14 are also a little bit important with regarding that. Obtain an order under section 7 or section 14. So this has to be linked with the proviso. So the order can be obtained under section 7, manner in which a person suspected or accused of a bailable or non-bailable offence may be released on bail. Right? Magistrate has the power, no? And the magistrate, as per the section 14, reasons for which court may refuse bail or cancel a subsisting order of release due to that such person would not appear, interfere with the witness, commit an offence while on bail, public reaction to the alleged offence may give rise to the public discourse. Right? එක්කෝ යාට යාදාල සස්පෙක්ව බේල් මත රිලීස් කරන්න පුළුවන් සෙක්ෂන් 7ට අනුව එහෙමත් නැත්නම් දැන් මැජිස්ට්‍රේට් ආවට පස්සේ පොලිසියත් කියනවා මෙතන බ්‍රීච් ඔෆ් පීස් එකක් ඇති වෙන්න පුළුවන් රිස්ක් එකක් තියෙනවා එහෙනම් සෙක්ෂන් 14ට අනුව රීසන් සඳහන් කරලා බේල් ලබා දීම රිෆියුස් කරන්න පුළුවන් එහෙමත් නැත්නම් කලින් දීපු බේල් ලෝඩ් එකක් කැන්සල් කරන්න පුළුවන්. Right? Then subsection 2 for the section 6, after OIC releases suspected on written undertaking, if suspect fail to appear before magistrate on the date specified by the OIC, suspect is guilty of an offence under the Bail Act. Suspect must be tried by magistrate summarily and if convicted, sentenced to simple imprisonment of maximum 6 months, fine of maximum of 1,000 or both. Magistrate can at the discretion release suspect of bail or remand him. දැන් 6 එකට අනුව OIC ට පුළුවන්කම තියෙනවා කියනවා ඒක බේලබල් ඔෆෙන්ස් එකක් නම් බේල් දෙන්න ආය අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනේ නැහැ කියලා. ඒ විදිහට දෙනකොට කන්ඩිෂන් එකක් දැම්මා රිටන් අන්ඩර්ටේකින් එකක් ගත්තා ඒ වගේම ඕඩර් එකක් දුන්නා ඊළඟ දවසේදී අනිවාර්යයෙන්ම උසාවියට එන්න ඕනේ කියලා. එහෙම කිව්වට පස්සේ if that particular person fail to appear before magistrate court on that given date then that is considered as an offence according to the Bail Act. එතකොට ආයි මේක අර non summary inquiry කරන්නේ summary inquiry එකක් විදිහට මේක කරලා ඒකෙන් convict වුණොත් එහෙම මෙන්න මේ කියන punishment එකට ඇදලා දඩුවම් කරන්න පුළුවන් කියලා Bail Act එකේ සඳහන් වෙනවා. Right? Okay. Section 7 subsection 1, when a suspect appears is brought before court, surrenders to court, court can release person suspect on giving an undertaking to appear when required, suspect's own recognizance, executing a bond with one or more sureties, depositing a reasonable sum of money as determined by the court, suspect furnishing reasonable certified bail of the discretion order by the court. Right? යම් පුද්ගලයෙක් අධිකරණයට ආවම හරි එයාව අධිකරණයට ගෙනාවම හරි සරෙන්ඩර් වුණාම හරි ඒ ඕනම අවස්ථාවකදී මෙන්න මේ කියන විදිහකට ඒ අදාළ පුද්ගලයාව රිලීස් කරන්න පුළුවන් කියලා කියනවා. අපමතර අපි කලින් කතා කරේ සෙක්ෂන් 7ට අනුව රිලීස් කරන්න පුළුවන් කියලා. අනේ කාරණාව. The proviso to the subsection, when a suspect appears before court on summons and is ordered to be released, suspect must be released on suspect giving an undertaking to appear when required, suspect's own recognizance. Right? Summons at the innagota ඒ විදිහට රිලීස් කරන්න පුළුවන්. If court releases suspect on the other terms, reasons must be recorded for the decision. Right? So whenever they have been released, the reasons has to be recorded for that decision in the record books. Now the subsection 2 says where a suspect is required to execute a bond. Instead of executing the bond, court can require suspect to deposit the money to the credit of the account of the court at the appropriate bank. Then අප කරුවන් පත් කරන්න කියලා කියපු වෙලාවකදී section 7 subsection 1 subsection C වලට අනුව ඒ අපකරුවන් තියන්නේ නැතුව අපකරුවන් නැතුව අපයක් අධිකරණයේ තැන්පත් කරන්න පුළුවන්. Executing the bond, court can require suspect to deposit the money to the credit of the account. අධිකරණයේ යම් මුදලක් depositing a reasonable sum of money as determined by court. court එක විසින් කියනවා මෙන්න මෙච්චරක මුදලක් අධිකරණයේ තැන්පත් කරන්න. එතකොට අපකරුවන් නැතුව මේක කරන්න නිදහස් කරන්න පුළුවන්, රිලීස් කරන්න පුළුවන් කියලා බේල් මත. So this has been mentioned under the section 7 subsection 2. Okay. So moving forward, subsection 3 says when a person is released on executing a bond with one or more sureties, all sureties must be present on the date in court on the day ordered by court and must continue to attend to court until court direct otherwise. Then sureties ලා නම් කරාට පස්සේ අපි කියමුකෝ A සහ B කියලා sureties ලා දෙන්නෙක් ඉන්නවා C වෙනුවෙන්. C තමයි දැන් suspect. C වෙනුවෙන් sureties ලා දෙන්නෙක් නම් කරන්න කිව්වම A සහ B sureties ලා විදියට නම් කරනවා.
නඩුව ට්‍රයිල් එක තියෙන දවසකදී C අපිය වුණේ නැති වුණත් A සහ B අනිවාර්යයෙන්ම කෝට්ස් වල ඇටෙන්ඩ් වෙන්න ඕනේ. C අපිය වුණත් A සහ B අනිවාර්යයෙන්ම කෝට්ස් වලට ඇටෙන්ඩ් වෙන්න ඕනේ. කෝට් එක තියෙන හැම දවසකදීම all sureties must be present on the day in court on the day ordered by court. අධිකරණය මේ දවසේදී නඩුව තියෙනකෝ නම් අන්න ඒ දවසේදී අපකරුවන් අනිවාර්යයෙන්ම අධිකරණයේ ඉන්න ඕනේ. ඒ වගේම කෝට් එක වෙනත් නියෝගයක් දෙනකම් until court direct otherwise those sureties must continue to attend to court. පළවෙනි දවසේ විතරක් නෙමෙයි උසාවියෙන් කියනවා නම් අපකරුවන්ව රිලීස් කරනවා කියලා ඒ රිලීස් කරනකම් වුණ හැමදාම අධිකරණයේ පෙනී ඉන්න ඕනේ. If suspect is not present in court on the day mentioned by court, sureties must pay the sum specified in the bond. අප මත නිදහස් කරනකොට රුපියල් 50000ක අපේකට නම් එයාව නිදහස් කරේ. සස්පෙක්ට් එදා දවසේ අධිකරණයට ආවේ නැත්නම් ෂුවර්ටිස්ලා අර නම් කරපු මුදල අධිකරණයේ තැන්පත් කරන්න ඕනේ. right? මොකද එයාලා තමයි ගැරන්ට් කරේ right අපි මෙයාව අධිකරණයට මේ දවසේදී අරගෙන එනවයි කියලා. So since they have failed to do that, they have to pay that sum specified in the bond in favor of the court. Section 10, in determining whether a person is a sufficient surety, court must have regard to whether the surety is likely to be able to secure the attendance of suspect in terms of the bond. The sureties la පත් කරනකොට මේ surety ඇවිල්ලා sufficient surety එකක්ද මෙයා හරි අපකාරයක්ද කියන එක determine කරගන්නකොට court consider කරන කාරණාව තමයි මෙයාට suspect අධිකරණයට අරන් එන්න පුළුවන් කෙනෙක්ද. Whether the surety is likely to be able to secure the attendance of the suspect in terms of the bond. අප මත නිදහස් කරනකොට මේ අප කොන්දේසි වල සඳහන් වෙලා තියෙන terms of the bond අප කොන්දේසි. මේ අප කොන්දේසි වලට අනුව සැකකරුවව suspectව අධිකරණයට අරන් එන්න පුළුවන්ද? To be able to secure the attendance. If he is likely to do that, then that particular person is a sufficient surety. Right? That is how you are determining sufficient surety according to section 10. According to section 12, when a suspect is released on bail, suspect must give court an address at which all notices may be served on him. If suspect cannot be found or notice left at the address is deemed to have been duly served on him. Right? එතකොට ඒක duly serve කිරීමක් විදිහට සාහන් කරනවා. දැන් සාමාන්‍යයෙන් සමන්ස් ඒ විදිහට serve කරන්න බෑ. නමුත් මේ වගේ අවස්ථාවකදී එයා සඳහන් කරපු එයා දීපු ඇඩ්‍රස් එකට සර්ව් කරාම ඒක ඩියුලි සර්ව්ඩ් විදිහට කන්සිඩර් කරනවා. දැන් එයා මෙතන වැරදි ඇඩ්‍රස් එකක් දුන්නොත් එහෙම ඒක තවත් ඔෆෙන්ස් එකක් බවට පත් වෙනවා. Giving address knowing false shall be guilty of an offence convicted by way of summary trial and if found guilty will be punished with simple imprisonment of maximum 6 months or fine of maximum ₹1,000 or to a both. So there will be a punishment either imprisonment or a fine or for a both. Right? Okay. Now we are going to discuss about bail regarding an offence punishable with death. Death penalty එකක් වෙනකොට life imprisonment එකක් වෙනකොට ඒ වගේ offence එකක් punishment එක ඒ වගේ serious punishment එකක් death හරි life imprisonment එකක් කර වෙන offence එක punishment එකක් නම් ඒ වගේ offence එකකට bail දෙනකොට මොනවද තියෙන මොන හරි විශේෂ දෙයක් තියෙනවද කියලා. According to section 13, only a high court judge can release on bail a person suspected, accused of being concerned in committing or having committed an offence punishable with death or life imprisonment. Death hari life imprisonment hari ඔය යටතේ punishable offence එකක් කරපු පුද්ගලයෙක් නම් accused hari suspect hari එයාව release කරන්න පුළුවන්. අප මත release කරන්න පුළුවන් high court judge කෙනෙක්ට විතරයි. right? Magistrate කෙනෙක්ට බෑ. මොකද magistrate කෙනෙක්ට death penalty එකක්වත් life imprisonment එකක්වත් දීමේ බලයක් නැති නිසා. According to section 14, reasons for which court may refuse bail or cancel a subsisting order for release when a person appears in court is brought before court surrenders. Court can refuse to grant bail notwithstanding anything contrary in the Bail Act if an application is made by police if court has reason to believe that suspect would not appear to stand his inquiry or trial. Policing අපදීමට විරෝධ වෙලා policing කියනවා නම් මෙයා මේ දවසේදී අධිකරණයට එන්නේ නැතු විදි suspect would not appear to the stand.
එතකොට කෝට් එකට රීසන්ස් තියෙනවා නම් රයිට් මේ කියන කාරණාව ඇත්ත කියලා කෝට් එකට පුළුවන් ඒ හේතු සඳහන් කරලා සෙක්ෂන් 14ට අනුව බේල් දීම රිෆියුස් කරන්න. එහෙමත් නැත්නම් කලින් අවස්ථාවේ බේල් දුන්නා නම් ඒ සබ්සිස්ටිං ඕඩර් එක කැන්සල් කරන්න. The second ground interfere with the witness evidence against him otherwise obstruct the course of justice. මෙයාව නිදහස් කරොත් මේ නඩුවට අදාළ ඉන්න witnesses ලට මෙයා බලපෑම් කරයි. මෙයා මේකේ තියෙන evidence නැති කරන්න උත්සාහ කරයි. එහෙමත් නැත්නම් අර justice කියන එක අපහෙල් කරනකොට සාධාරණ තීන්දුවක් දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න දෙන්නේ නැතුව obstruct කරයි. ඔන්න ඔය හේතුවක් මත court එකට reasons තියෙනවා නම් එතකොටත් පුළුවන් අර කලින් විදිහට bail refuse කරන්න. or if he commit an offence while on bail කලින් අපමත නිදහස් කරපු වෙලාවේ මෙයා තව offence එකක් කරනවා. එහෙනම් පොලිසියට ඔබ්ජෙක්ට් කරන්න පුළුවන් මෙන්න මේ හේතු නිසා මෙයාට bail දෙන්න එපා කියලා. Right? According to part B, the particular gravity of and the public reaction to the offence may give rise to a public disquiet. අර කලින් කිව්වා වගේ කෙනෙක් කවුරු හරි අත්අඩංගුවට ගත්ත කියලා ඒක මිනිස්සුන්ට නිවුස් එකක්වත් මිනිස්සු කතා බහට ලක් කරන්නේත් නැහැ. දන්න කෙනෙක් කරන්නේ. නමුත් ඇතැම් පුද්ගලයන්ව ඇරෙස්ට් කරාම ඒ පුද්ගලයන්ව රිලීස් කිරීම තුලින් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් පබ්ලික් ඩිස්ක්වයට් එකක් ඇති වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවකදී කෝට් එක කන්සිඩර් කරනවා මෙන්න මේ පබ්ලික් රියැක්ෂන් එක. ඒ වගේම ඔෆෙන්ස් එකේ ග්‍රැවිටි එක. ඒ දේවල් කන්සිඩර් කරලා බේල් රිලීස් කරන්න නැතුව බේල් රිෆියුස් කිරීමේ හැකියාවක් තියෙනවා. Suspect must be given an opportunity of being heard. Court can cancel, withdraw or subsisting bail order after issuing notice on suspect and hearing suspect in person through his attorney at law. bail ලබා දීම සම්බන්ධයෙන් bail refuse කරනවා නම් එතන hearing එකක් එයාට opportunity එකක් දෙන්න ඕනේ එයාගේ පැත්තේ කතාව කියන්න. Right? Section 15 is about reasons to be given for refusal, cancellation or residing bail. In Rathpath versus the state, subsisting bail order cannot be cancelled without recording reasons for doing so under Section 14 of the Bail Act. Right? කලින් bail එක දීලා තිනවා දැන් ඒක cancel කරනවා. එහෙම cancel කරන්න බෑ කියලා කියනවා. Section 14 යටතේ reasons record කරන්නේ නැතුව. අර reasons record කරලා satisfactory ground එකක් තියෙනවා කියන පදනම මත විතරයි bail එකක් cancel කරන්න පුළුවන්. මොකද ආයි මෙතනට එනවා අපි අර කලින් කතා කරපු මුල්ම රූල් එක ජෙනරල් රූල් එක මොකද්ද? සෙක්ෂන් 2 කියනවා ජෙනරල් රූල් එක ඇවිල්ලා බේල් ලබා දීම. right? මෙන්න මේ එක්සෙප්ෂනල් අවස්ථාවලදී තමයි බේල් ලබා දෙන්න නැතුව රිෆියුස් කරන්නේ. එහෙනම් ඒක රිෆියුස් කරන්න එක්සෙප්ෂනල් හේතුවක් තිබුණයි කියන එක අනිවාර්යයෙන්ම රෙකෝඩ් එකේ සඳහන් වෙන්න ඕනේ. නැත්නම් බේල් ඕඩර් එක ඉලීගල් වෙන්න පුළුවන්. right? okay. Now we are going to discuss about the maximum period that a suspect could be held in remand pending trial. Trial එක යන අතරවාරයේදී remand එකේ කොච්චර කාලයක් කෙනෙක්ව remand එකේ තියාගන්න පුළුවන්ද? Right? Section 16, unless a person has been convicted and sentenced by a court, no person can be detained in a custody for a period exceeding 12 months from the date of arrest. Arrest කරපු දවසේ ඉඳන් අවුරුද්දකට වැඩි කාලයක් remand එකේ තියාගන්න බෑ. එයාව කන්වික්ට් කරොත් අධිකරණයට දාන්න පුළුවන් ඉම්ප්‍රිසන්මන්ට් ටර්ම් එකක් ආවොත් එහෙම නැතුව පෙන්ඩින් ට්‍රයල් කෙනෙක්ව රිමාන්ඩ් එකේ තියාගන්න පුළුවන් උපරිම කාලය මාස 12යි. right? මේ මාස 12ත් එක දිගට මාස 12ක් දාන්න බෑ. Section 17 කියනවා if Attorney General makes an application, a High Court holding in a zone or a provincial High Court can for a good and sufficient reason order a person who has not been convicted and sentenced to be determined for a period in excess of 12 months. Attorney General application එකක් දැම්මොත් sufficient reasons පෙන්නුවොත් High Court එකට හරි Provincial High Court එකට හරි order එකක් දෙන්න පුළුවන් මෙයාව මාස 12කට වඩා වැඩි කාලයකටත් remand කරන්න. right? General rule එක ඇවිල්ලා මාස 12යි උඩරිම තියාගන්න පුළුවන්. හැබැයි AG application එකක් දැම්මොත් ඒ special circumstances යටතේ reasons record කරලා මාස 12ට වැඩි කාලයක් remand කරන්න පුළුවන්. හැබැයි මේ මාස 12 එක දිගට රිමාන්ඩ් කරන්න බෑ. Extension of remand order must not exceed 3 months at a time and 12 months in the aggregate. රිමාන්ඩ් කරනවා කියලා අධිකරණයෙන් නියෝගය දෙනකොට උපරිම දෙන්න පුළුවන් මාස 12යි. මාස 12කට වඩා රිමාන්ඩ් කරන්න බෑ. right? sorry මාස 3කට වඩා රිමාන්ඩ් කරන්න බෑ. Extension of remand order must not exceed 3 months. මැජිස්ට්‍රේට් කරන්නේ මාස 3කට තමයි රිමාන්ඩ් කරන්නේ. මාස 3කට පස්සේ ආයෙ අධිකරණයට ඉදිරිපත් කරලා
අධිකරණයේ විසින් මැජිස්ට්‍රේට් විසින් ආයෙ තව මාස 3කට එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන් රිමාන්ඩ් පීරියඩ් එක. හැබැයි මේ ඇග්‍රිගේට් amount එක 3න් 3ට යන මේ amount එක මාස 12කට වඩා වැඩි වෙන්න බෑ. හැබැයි වැඩි වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා සෙක්ෂන් 17 යටතේ ඇටර්නි ජෙනරල් ඇප්ලිකේෂන් එකක් දැම්මොත් sufficient reason තියෙනවා කියලා high court එකට හරි provincial high court එකට හරි තීරණය වෙනවා නම් then that period can be extended for more than 12 months. right? ඒ extend කරත් ඒ extension එක උපරිම තියාගන්න පුළුවන් මාස 3යි ආයි අධිකරණයට ඉදිරිපත් කරලා අලුතෙන් රිමාන්ඩ් කරන්න ඕනේ. In Wickramasinghe versus Attorney General, maximum period of detention order will be 1 year under the section 16 of the Bail Act. This period could go up to a period of 2 years at most if Attorney General make a request. The section 17 මාස 12ට වඩා යන්න පුළුවන් කියන එක විතරයි කියන්නේ upper limit එකක් කියන්නේ නැහැ. But in this Wickramasinghe versus Attorney General, it creates an upper limit as well on the discretion on the application of the Attorney General that 1 year can be extended but not more than 2 years. The period could go up to a period of 2 years at the discretion of the Attorney General if there are reasons. Right? ඒතර කේස් ලෝ එකකින් අර අපර් ලිමිට් එකක් දක්වලා තියෙනවා. නමුත් ස්ටැටියුටරි ප්‍රොවිෂන් එකේ අපර් ලිමිට් එකක් දාලා නැහැ. ඊට පස්සේ අපි කතා කරනවා ඇන්ටිසිපේටරි බිල් කියන එක. මේ ඇන්ටිසිපේටරි බිල් කියන එක වර්තමානයේදී දේශපාලන ලෝකයේදී වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාවක්. අපේක්ෂිත අප. දැන් කෙනෙක්ව ඇරෙස්ට් කරනවායි කියලා කතා බහක් ඇති වෙනකොට මාව ඇරෙස්ට් කරොත් අප හම්බ වෙන්නේ නැත්තම් non bailable offense එකක් කියලා එයා දන්නවනම් ඒ කියන්නේ මාව ඇරෙස්ට් කරොත් මට නිදහස් වෙන්න වෙන්නේ නැහැ. බේල් ලැබෙන්නේ නැහැ කියලා දැනුවත් නම් එයාව ඇරෙස්ට් කරයි කියලා හිතන අවස්ථාවකදී anticipating his arrest අපේක්ෂා කරනවා මෙයාව ඇරෙස්ට් කරයි ඇරෙස්ට් කරොත් මට බේල් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ අපේක්ෂාවෙන් එයා අධිකරණයට ඉදිරිපත් කරන ඇප්ලිකේෂන් එකක් මට anticipatory බේල් එකක් දෙන්න. හදිසියවත් මාව ඇරෙස්ට් කරොත් මට බේල් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඕඩර් එකක් දෙන්න කියලා. අන්න ඒකට තමයි අපි කියන්නේ anticipatory bill කියලා. A suspect who is in apprehension that he would be arrested for an unbailable offence. එයාව non-bailable offence එකකට අනාගතයේදී in the future අනාගතයේදී එයාව arrest කරයි කියලා මෙයාට හැඟෙනවා නම් then he can in anticipation of that arrest එයාව අත්අඩංගුවට ගනී කියන anticipation එක යටතේ he can apply for a bail from the relevant magistrate. ඒ අදාළ magistrate court එකෙන් එයා anticipatory bail එකක් ඉල්ලන්න application එකක් දානවා මට අපේක්ෂිත අපයක් ලබා දෙන්න කියලා. If the application is allowed, the applicant has to be enlarged on bail soon after he is arrested. Right? දැන් ඒතොර anticipatory bail එකක් magistrate court එක grant කරොත් එහෙම ඉදිරි දිනයකදී පොලිසිය විසින් මේ කෙනාව arrest කරොත් එහෙම non bailable offence එකට ඒ non bailable offence එකට anticipatory bail එකක් දීලා තියෙනවා නම් non bailable වුණත් ඒ වෙලාවෙ මෙයාව release කරන්න ඕනේ. Right? Section 21, when a person suspect has a reason to believe that he may be arrested on account of his being suspected of having committed an unbailable offence, suspect can apply to the magistrate for a direction that in the event of suspect is arrested, he must be released on bail. එතකොට anticipatory bail ගැන කතා කරන්නේ section 21. මේ section 21 බොහොම වැදගත්. මොකද මේ anticipatory bill ගොඩක් සමාජයේ කතා බහට ලක් වෙන මාතෘකාවක් නිසා බොහෝ අවස්ථාවලදී ප්‍රශ්නයක් එක ගැළපීමේ හැකියාවක් තියෙනවා. Right? Background factors එක මේක හිතා ගන්න. Politician කෙනෙක් එයාව arrest කරයි කියලා හිතෙනවා. එයා මොකද කරන්නේ? non bailable offence එකක් නම් එයාව arrest කරන්න හදන්නේ. ඒ non bailable offence එකට තමයි anticipatory bail එක ඉල්ලන්න පුළුවන්. නිකම්ම අපිට ගිහලා anticipatory bail එකක් ඉල්ලන්න බෑ. මාව කොයි විදිහට arrest කරත් මාව release කරන්න කියලා bail එකක් දෙන්න කියලා. anticipatory bail එකක් ඉල්ලන්න. specific offence එකක් mention කරන්න ඕනේ. මම මේ specific non bailable offence එකට තමයි arrest කරන්න හදන්නේ. එතකොට මේ සඳහන් කරන offence එකට arrest කරොත් තමයි anticipatory bail එක හම්බ වෙන්නේ. වෙන offence එකකට ආව arrest කරොත් anticipatory bail එක ගවන්න හම්බෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි කියමු section 5 යටතේ section 5 වල non bailable offence එකක්. මෙයා section 5 යටතේ anticipatory bail එකක් ගන්නවා. court එකේ allow කරනවා. මෙයාව section 15 යටතේ arrest කරනවා. එතකොට මේ section 15ට අර දීපු anticipatory bail එක apply වෙන්නේ නැහැ. That anticipatory bail is only applicable to that section 5. If that person has been arrested under this section 5, then he will be released under the anticipatory bail.
But if that person has been arrested for any other provision, then he will not be released for that particular anticipatory bail. Notice must be given to the OIC in the area which the offence is alleged to have been committed by applying to the magistrate court. Right? එතකොට anticipatory bail එක allow කරනවා නම් ඒ අදාළ ප්‍රදේශයේ OIC ටත් ඒ පිළිබඳ පොලිසියට notice එකක් යනවා මෙන්න මේ offence එක සම්බන්ධයෙන් මේ පුද්ගලයාට anticipatory bail එකක් දීලා තියෙන්නේ කියලා. Application for the anticipatory bail must be accompanied by an affidavit of the suspect. දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඕනේ. Then when court receives the application, court must fix a date for inquiry into the application. Date must be within 10 days of the date of application. මේක ඉක්මනින් ගන්න ඕනේ මොකද ඇන්ටිසිපේට් කරන්නේ බොහෝ මෑතකදී අවතරංගුට ගනී කියලා. ඒ නිසා දවස් 7ක් ඇතුළතදී දිනයක් නියම කරන්න ඕනේ මේ ඇන්ටිසිපේටරි බේල් එක සම්බන්ධයෙන් ඇප්ලිකේෂන් එකට හියරින් එකක් දෙන්න. මෙතනදී court must issue notice of the date to the applicant and also to the police on the date fixed for the inquiry. Court must hear applicant and OIC and must make order on the application. court එකේ අදාළ පුද්ගලයාගෙනුත් OIC ගෙනුත් ඒ දෙන්නගේම hearing එක අහලා තමයි anticipatory bail එක grant කරනවද නැද්ද කියන එක සඳහන් කරන්නේ. එහෙම grant කරනවා නම් the court must record the reasons. In this Ruwan Gunasekara versus Ravi Karunanayaka case, the petitioner argued that the magistrate could not have enlarged the respondent on anticipatory bail as the Bail Act had no application to a person suspect of having committed an offence under the Offences Against the Public Property Act. Right? The proposition that the Bail Act is not applicable to the Offences Against Public Property Act cannot be accepted. The argument is anticipatory bail la public property Offences Against Public Property Act කියන එක යටතේ වැටෙන offence එකකට anticipatory bail එක කියනවා මේ offence එක යටතේ මාව අත්අඩංගුවට ගන්න හදනවා කියලා. එතනදී argument එකක් ගේනවා මේ Offences Against Public Property Act එක applicable වෙන්නේ නැහැ කියලා bail act එකට. ඔයාලට මතක ඇති අර English version එකයි සිංහල version එකේදී any other offences, right? දැන් මම මේ කියපු හැම එකකටම ගලප ගන්න ඕනේ. එතනදී අපි උදාහරණයක් කිව්ව Offences Against Public Property Act එකේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා bail act එක apply වෙන්නේ නැහැ. bail ලබා දෙන්න ඕනේ කියන එක. bail act එක apply වෙන්නේ නැහැ කියලා ඒකේ වෙනම provision එකක් දාලා තියෙනවා bail ලබා දීම සම්බන්ධයෙන්. නමුත් සිංහල text එකේ කියනවා bail act එක apply වෙන්නේ නැති අවස්ථා තියෙන අර emergency regulations උයි Prevention of Terrorism Act එක හරි වෙනත් නීතියකින් අර කලින් කියපු Prevention of Terrorism හරි emergency regulations යටතේ අත්අඩංගුවට ගත්තොත් විතරයි කියලා bail act එක apply වෙන්නේ නැති. So therefore the court has rejected this proposition that the bail act is not applicable to the Offences Against Public Property Act. So therefore the bail act is applicable to them as well. Right? So they granted the anticipatory bail. According to section 22, the magistrate can attach conditions when anticipatory bail is granted. අපේක්ෂිත අපයක් දෙනකොට court එකට පුළුවන් anticipatory bail එක grant කරනකොට court එකට පුළුවන් conditions දාන්න. එයාගේ විදේශ ගමන් තහනම් කරන්න පුළුවන්. So they can require the passport. Right? So they can ask the suspect to surrender his passport and also he may the anticipatory bail may be granted on the condition not to leave this particular area or not to leave this particular country. Likewise, they can impose certain conditions when allowing the anticipatory bail. Magistrate must specify the non-bailable offence in respect of which the anticipatory bail order is made. මෙයා ඉල්ලන offence එක specifically mention කරන්න ඕනේ. අර මම කලින් කිව්වා වගේ. ඒතකොට ඒ offence එකට arrest කරොත් විතරයි anticipatory bail එක applicable වෙන්නේ. And also, magistrate must specify the manner in which the bail must be furnished by suspect at the time of the arrest. Are conditions තියෙනවා නම් ඒ conditions උත් සේරම magistrate anticipatory bail එකත් එක්ක සඳහන් කරන්න ඕනේ. Section 23, after suspect has been granted anticipatory bail, if suspect is thereafter arrested for the offence specified in the bail order, suspect is entitled to be released forthwith on bail when he furnishes bail in the manner specified in the bail order. When suspect complies with any conditions specified in the bail order. Section 23 කියනවා කෙනෙක්ට anticipatory bail එක දීලා ඒ අදාළ පුද්ගලයාව ඒ anticipatory bail එකේ සඳහන් වෙලා තියෙන offence එකට arrest කරොත් anticipatory bail එකේ දාලා තියෙන process එකට අනුව bail එක දීලා conditions ටිකත් satisfy කරනවා නම් then that suspect is entitled, it is his right
to be released because the court has been given anticipatory bail. Now, according to section 24, when a suspect is released on bail in pursuance of an anticipatory bail order, suspect must make himself available for the interrogation or question by police when required. Anticipatory bail මත නිදහස් කරත් පොලිසිය කියන අවස්ථාවකදී interrogations වලට එයා ready වෙන්න ඕනේ. හැබැයි මේ interrogations උදේ 6ත් රෑ 6ත් හවස 6ත් අතර කාලෙදී වෙන්න ඕනේ. 6ට කලින්වත් 6න් පස්සේවත් එයාව question කරන්න ගෙන්නන්න බෑ. And also not directly or indirectly make an inducement, threat, promise to a person acquitted with the facts of the case to dissuade him from disclosing the facts to the police. Not directly or indirectly tamper the evidence. අර witnesses ලා obstruct කරන්න බෑ, evidences tamper කරන්න බෑ. basically ගත්තොත් නඩු කටයුත්තට obstruction මුකුත් කරන්න බෑ anticipatory bail යටතේ ඉන්නකොට. එහෙම කරොත් එහෙම වෙන අවස්ථාවකදී පොලිසියට පුළුවන් මෙන්න මේ පුද්ගලයා නිදහස් කරපු එකේ මේ විදිහට evidence වලට බාධාවක් ඇති වෙනවා. එතකොට අර අපි අය කලින් කතා කරන general rule එක තමයි bail ලබා දීම. නමුත් exceptional අවස්ථා තියෙනවා. ඒතර මේ exceptional අවස්ථාවක් යටතර මේක වැටෙන නිසා bail දීපු order එක cancel කරන්න පුළුවන්. Section 25, the fact that an inquiry for an anticipatory bail is pending in court does not prejudice the right of police to interrogate a suspect, apply for a warrant for the arrest of suspect for any offence, and court can issue a warrant for the arrest of suspect whose anticipatory bail application is pending. කෙනෙක්ව අපේක්ෂිත අපයක් යටතේ නිදහස් වෙලා හිටියත් anticipatory bail එකක් යටතේ තිබ්බත් the fact that an inquiry for an anticipatory bail is pending in court does not prevent. The anticipatory bail එකක් allow කරලා හරි එහෙමත් නැත්නම් anticipatory bail එකක් සම්බන්ධයෙන් application එකක් court එකක් තියෙන අවස්ථාවකදී හරි ඒ පුද්ගලයාව interrogate කරන එකෙන් ප්‍රශ්න කරන්න බැරි කමක් ඇති වෙන්නේ නැහැ. ඕනම අවස්ථාවකදී even in pending this application the police has the right to question that suspect to interrogate him, and also pending that application the right to police to make an application to issue a warrant, right? That right is also with the police even though there is an anticipatory bail application is pending. Anticipatory bail එකක් අධිකරණයේ pending වෙලා තියෙන අවස්ථාවකදී application එක යන අවස්ථාවකදී වුණත් court එකට පුළුවන් ඒ අදාළ පුද්ගලයාව arrest කරන්න warrant එකක් apply කරන්න. ඒතකොට warrant එකක් show කරලා arrest කරන්න පුළුවන්. Right? So section 26, magistrate who makes an anticipatory bail order, another magistrate having jurisdiction can issue a warrant requiring the presence in court of suspect who has been released on anticipatory bail on the application of OSC. When suspect is produced before court on warrant, magistrate can make any order he deems appropriate with regard to the detention of the suspect, and in that instance also reasons has to be recorded. ඔන්න ඔය කියන කාරණා ටික තමයි anticipatory bail සම්බන්ධයෙන් වැදගත් වෙන්නේ. ඊළඟට bail pending appeal එහෙමත් නැත්නම් post conviction bail. මේක ඉතාමත් වැදගත්. Section 19, the bail pending appeal in the magistrate court. Where an appeal against an acquittal by a magistrate court is preferred, the court may issue a warrant directing that accused be arrested and brought before it and may commit him to prison pending the determination of the appeal or release him on bail. Subsection 2 එකේ කියනවා when convicted, that person is convicted by magistrate court considering the gravity of the offence and the antecedents, court could refuse to release on bail. ඒ offence එකේ gravity එක බලලා ඒ වගේම යාගේ කලින් ක්‍රියාව බලලා good behavior එකක් තියෙනවාද යාගේ behavior කොහොමද කියලා බලලා bail එක release කිරීමේ හැකියාවක් තියෙනවා කියලා subsection 2 එකේ කියනවා. In this case, AG versus Lechemi, gravity of the offence, breach of presumption of innocence require exceptional circumstances to be adduced. Right? ඒතර gravity of offence එක කියලා සඳහන් කරන අර presumption of innocence එක exceptional circumstances යටතේ ඔප්පු කරන්න වෙන අවස්ථාවලදී. ඒතකොට ඒ වගේ දෙයක් gravity එක වැඩි කියලා තමයි සලකන්නේ. Right? pending appeal එකක් යන අතර වාරයේදී bail එක grant කිරීමේ බලය තියෙන high court එකට විතරයි. magistrate court එකට pending appeal ලබා දීමේ හැකියාවක් නැහැ කියලා section 20 කියනවා.
subsection 2 එකේ කියනවා අර exceptional circumstances කියන එකට statutory requirements මොනවත් නැහැ. But superior courts have always looked for exceptional circumstances in post-conviction bail applications as to rule of prudence. එක අධිකරණයකින් එයාව වරදකාරයක් කරපු නිසා එයාව බේල් මත නිදහස් කරන්න නම් exceptional circumstance එකක් තියෙන්න ඕනේ. exceptional circumstance එක මොකක්ද කියලා bail act එකේ දාලා නැහැ. නමුත් high courts හැමතිස්සෙම අර rule of prudence කියන කාරණාවත් එක්ක මොකද අධිකරණයකින් එයාව වැරදිකාරයෙක් කරලා තියෙන නිසා exceptional circumstance එකක් බලනවා යාට bail ලබා දෙන්න නම්. in Ramathamootharam versus Ramathamootharam Pillai case එකේදී conviction for the attempted murder serving 7 years sentences exceptional circumstances were held to be essential. දැන් මෙයාව convict කරනවා murder එකකට. right? එතකොට මේ gravity of offense එක යාව presumption of innocence කියන එක ඔප්පු කරන්න තියෙන exceptional circumstances යාට පෙන්වන්න වෙනවා ඒකදී. එතකොට gravity of offense එක වැඩි. ඒ වගේ අවස්ථාවකදී exceptional circumstance එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ වර්ධිකාරය වෙච්ච පුද්ගලයාට අප ලබා දෙන්න නම්. right? මේක අර ලොකු කාරණාවක් මේ post conviction bail කියනවත් එක්කම මේ exceptional circumstances අනිවාර්යයෙන්ම බලන්න ඕනේ කියන එක තමයි ඔළුවට ගන්න ඕනේ. Section 20 subsection 4 the time spent in remand prison or at large on bail is not counted as part of any term of imprisonment. remand එකේ හිටිය කාලේ imprisonment term එකක් විදිහට consider කරන්නේ නැහැ කියලා කියනවා. right? ඉතින් ඔන්න ඔය කියන කාරණාව තමයි අපේ bail යටතේ විශේෂයෙන්ම කතා කරගන්න තියෙන වැදගත්ම කාරණා ටික. lesson එක පටන් ගන්නකොට මම කිව්වා වගේ bail එක ඉතාමත් වැදගත් පාඩමක්. It is a very important lesson coming under the criminal procedure code and there will be surely one question and there may be more than one question. There will be mixtures of the part of the bail lessons. So therefore this lesson is very important. Get those ideas. Anticipatory bail වලට තියෙන provisions හොඳට බලා ගන්න. Post conviction bail එක bail එකක් ලබා දීමේ general rule එක මොනවද? Exceptional situations මොනවද bail එකක් refuse කරන මේ හැමදේම police bail එක මේ කාරණා ටික හොඳ idea එකක් ගන්නවා. ඔයාලට හොඳ ලකුණක් ලබා ගන්න පුළුවන් bail පාඩම හොඳට ඔලුවට ගත්තා.